රුහුණු රේඩියෝ පාසල අද සිංහල විෂය පිළිබඳවයි අපි කතා බහ කරන්නේ. පේමතෝ ජායති සෝකෝ නම් නාට්‍ය ඔබ දන්නවා මහදුරු එදිරිවීර සරච්චන්ද්‍රන්ගේ නිර්මාණයක්. ඉතින් එම නාට්‍ය ඇසුරෙන් ස්වර්ණ තිලකා චරිතය ගැනයි අද විශේෂයෙන්ම අපි කතා බහ කරන්නේ. ඔබට මේ තොරතුරු ගෙන එන්නේ ගාල්ල බද්දේගම ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලයේ උසස් පෙළ සිංහල විෂය භාර ආචාර්ය රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ජනාධිපති සම්මානලාභී ගත්කතුවර ප්‍රවීණ සිංහල දේශක ප්‍රබෝධ කහඳ ගමගේ මහතා. අයිබෝවන් ආදරණීය දුවා දරුවනි, අද දවසේ ඔබ හමුවට රුහුණු රේඩියෝ පාසල ඔස්සේ අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ උසස් පෙළ විභාගයට නිර්දේශිත වෙලා තියෙන ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පේමතේ ජායති සෝකෝ නාට්‍යය පිළිබඳව. ප්‍රධාන වශයෙන් මේ නාට්‍යය පිළිබඳ කතා කරන පෙර අපි නාට්‍ය කියන ප්‍රධාන ඒකකය පිළිබඳව කතා කරමු. සාහිත්‍යයේ ප්‍රභේද රැසක් තියෙනවා. මේ සාහිත්‍යය කියලා කියන්නේ බුද්ධියට කතා කරන්න ඕන දෙයක්. භාවයට කතා කරන්න ඕන දෙයක්. බුද්ධියත් භාවයත් එක්තැන් කරපු භාෂාව මාධ්‍ය කොටගෙන කරන ලබන ක්‍රියාවලියක් තමයි සාහිත්‍යය කියලා කියන්නේ. මේ සාහිත්‍යයේ ප්‍රභේද ගණනාවක්ම තියෙනවා. නවකතා, කෙටි කතා, ගීත, කවි, නාට්‍ය වගේ දේවල් අයත් වෙන්නේ සාහිත්‍යයට. එතකොට ඔයගොල්ලන්ට හිතට එන්න පුළුවන් එතකොට චිත්‍ර, කැටයම්, මූර්ති ඒ වගේ ඒවා මොනවද කියලා. ඇත්තටම චිත්‍ර, කැටයම්, මූර්ති කියලා කියන්නේ කලාවන්. දැන් අපි කියන දැන් වෙස්මුහුණු කලාව, චිත්‍ර කලාව, ඒවා කලාවන්. හැබැයි නවකතා, කෙටි කතා ආදී කලාවන් නෙමේ. ඒවා අපි සලකන්නේ සාහිත්‍ය කලාවන් හැටියට. මොකද ඒවා භාෂාව මාධ්‍ය කොටගෙන කරන නිසා. ඇත්තටම අපිට නාට්‍ය සම්ප්‍රදායන් දෙකක් දැනට ඉතිරිව තියෙනවා. එකක් සංස්කෘත නාට්‍ය සම්ප්‍රදාය, අනිත් එක ග්‍රීක නාට්‍ය සම්ප්‍රදාය. සංස්කෘත නාට්‍ය සම්ප්‍රදාය කියලා කියන්නේ ඔය පෙරදිග ලෝකයේ පැතිරලා ගිහිච්ච නාට්‍ය සම්ප්‍රදාය. ಭಾರತයේ මුල් වෙලා පැතිරලා ගිහපු නාට්‍ය සම්ප්‍රදාය. ග්‍රීක නාට්‍ය කලාව කියලා කියන්නේ අපරදිග ලෝකයේ පැතිරලා ගිහපු සම්ප්‍රදාය. විශේෂයෙන් ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් වල පැතිරලා ගිහිච්ච නාට්‍ය සම්ප්‍රදායට තමයි අපි ග්‍රීක නාට්‍ය සම්ප්‍රදාය කියලා කියන්නේ. මේ දෙකේ විශේෂත්වය ග්‍රීක නාට්‍ය සම්ප්‍රදායේ සෑම අවස්ථාවකදීම අවසන් වෙන්නේ දුක හිතෙන විදිහට. ඒ කියන්නේ දුක අන්තයක් ඒ තියෙන්නේ. අපි ඒකට කියන දුකාන්ත කියලා. සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායේ සුඛ අන්තයකින්, ඒ කියන්නේ සතුට හිතෙන අවසානයකින් සුඛාන්ත කියලා අපි කියනවා. විශේෂයෙන් රත්නාවලී, මැටි කරත් ඒ වගේ දේවල් ගත්තාම අපිට දකින්න පුළුවන් වෙන්නේ සතුට හිතෙන අවසානයකින්. නමුත් ග්‍රීක නාට්‍ය කලාවේ ඊඩිපස් රජ ඒක මහා ඛේදවාචකයකින් අවසන් වෙන්නේ. කතානායක රෝමියෝ ජුලියට් එකතු වෙන්නේ නැහැ. මේ වගේ දුකාන්තයකින් ඒවා අවසන් වෙන්නේ. මේ නාට්‍ය සම්ප්‍රදාය මොකක් වුණත් ඒක ගොඩනගින්නේ කොහොමද කියලා අපි හොයලා බලන්න ඕන. පිළිගත්තු විවිධ මතවාදයන් තියෙනවා නාට්‍ය සම්ප්‍රදාය බිහිවීම සම්බන්ධයෙන්. දෙවියන් වෙනුවෙන් කරන ලද පුද පූජා, නැටුම් ඇසුරෙන් අනුකරණාත්මක අවස්ථා පදනම් කරගෙන නාට්‍ය ගොඩනැගුණයි කියලා විවිධ විද්වත් පිරිසක් යෝජනා කරනවා. ඒක යම් අවස්ථාවකදී නිවැරදි කියලාත් හිතෙනවා. මොකද ලෝකේ පුරා පැවතිලා තියෙන දේව විශ්වාසනි. විශේෂයෙන් දැන් ග්‍රීසිය මුල් කොටගෙන නාට්‍ය කලාව ආරමුණා නම් එහි ඇතන්ස් නුවර, දියෝනිසස් දෙවියෝ, සියුස් දෙවියෝ ඒගොල්ලෝ හිටියනේ දේව මණ්ඩලය. ඒ අයට පුද පූජා සත්කාර කිරීමෙන් තමයි නාට්‍ය ආරමුණේ කියලා තමයි මතය තියෙන්නේ. මිදි යුෂ බොමින්, ඒ කියන්නේ වයින් බොමින්, නැටුම් කරමින්, ස්තුති ගීතිකා කිරීමෙන් තමයි මේ නාට්‍ය ආරමුණේ කියලා පිළිගත් මතයේ තියෙන්නේ. ඒක ඉතින් ගොඩාක් දුරට සාධාරණයි. ගොඩක් වෙලාට ගත්තාම දැන් අර දේව සංකල්පයක් නේ තියෙන්නේ. දැන් හින්දි චිත්‍රපටයක් පටන් ගත්තත් ඒක පටන් ගන්නේ ඔය දේවාලයක් පෙන්නලා මොන හරි එහෙම දෙවියන් සම්බන්ධ කොටසක් පෙන්නලානේ. දැන් වැඩි ඕනේ කතරගමට ගියොත් කතරගම කාවාඩි නටන එක එහෙම දෙවියන්ට කරන ස්තුති ගීතිකාවක්නේ. මේ අනුව නාට්‍ය කියලා කියන්නේ දෙවියන් වෙනුවෙන් කරන ලද පුද පූජා ඇසුරෙන් ගොඩනැගුණු අනුකරණාත්මක අවස්ථා පදනම් කරගෙන ගොඩනැගුණක් කියලා තමයි
පිළිගත් මතය තියෙන. තවත් මතවාද තියෙනවා. මොකද අපේ මිනිස්සු යුග පහු කරන්නේ දඩයම් යුගය, එන්ඩේර යුගය, ගල් යුගය ඔය වගේ යුග තියුණානේ. මේ කාලෙදී පවුල කියලා කේන්ද්‍රීය වෙච්ච ස්වරූපයක් නොතිබුණත් ඒගොල්ලොන්ගේ බඩවියත රැක ගැනීම වෙනුවෙන් ඒගොල්ලෝ දඩයම් කරා, සමහරලාට පොළොව හාරලා අල ගලවගෙන කෑවා. ඉතින් මේවා එයාලගේ සමීපතමයන්ට දවස තිස්සේ කරපු ක්‍රියාකාරකම් රාත්‍රියට ගිනි මැලයක් ගහලා ඒක වටේ ඉන්න ගමන් මේවා පෙන්නවා. සමහරලාට දඩයම් කරන හැටි පෙන්නනවා, සතෙක් ගොරෝගෙන පැනපු හැටි පෙන්නනවා, කුදලගෙන ආපු හැටි පෙන්නනවා. මේ ආකාරයෙන් නාට්‍ය බිහුණයි කියලා යම් මතයක් තියෙනවා. ඒ කියන්නේ අනුකරණාත්මක අවස්ථා. අපිට කොහොම නමුත් අපිට මෙතන තියෙනවා පොදු සාධකයක් අනුකරණාත්මක කියලා. ඇත්තටම නාට්‍ය කියලා කුමක්දයි කියලා, නාට්‍ය යනු කුමක්දයි කියලා අපි සාකච්ඡා කරනකොට විශේෂයෙන්ම දැනගන්න ඕන කාරණාවක් තමයි ක්‍රිස්තු වර්ෂ 2 වෙනි සියවසේ භරත මුනිවරයා විසින් ලියපු නාට්‍ය ශාස්ත්‍රය තමයි ඒ සම්බන්ධයෙන් තියෙන හොඳම කෘතිය. විද්වත්ම ශාස්ත්‍රීයතම විග්‍රහය වෙන්නේ. නාට්‍යෝත්පත්තිය නම් ප්‍රථම අධ්‍යයනයේදීම භරත මුනිවරයා ඒ පිළිබඳ පුළුල් විග්‍රහයක් කරනවා. නාට්‍ය කියන්නේ තුන් ලෝකයටම ස්වභාවය පහළ කරන්න, ශ්‍රේෂ්ඨ ක්‍රීඩාව හා සුවය ලබා දෙන්න, ධෛර්ය ක්‍රීඩාව හා සුවය ලබා දෙන්න, දැහැමි බව, කීර්තිය, හිතසුව පිණිස බුද්ධි වර්ධනයේ ලෝකයට උපදේශයක් ලබා දෙන්න. මේ වගේ ගොඩාක් කාරණා තියෙනවා නාට්‍ය ශාස්ත්‍රයේ. මේ අතර නාට්‍ය පිළිබඳ පෙර අපර දෙදිග මේ විද්වතුන්ගේ නිර්වචනයන් විමර්ශනය කිරීම අපිට වැදගත් වෙනවා. නාට්‍ය කියලා කියන්නේ ලෝකයාගේ පැවැත්ම අනුකරණය කිරීමයි කියලා භරත මුනිවරයා වතාවකදී කියනවා. ලෝක වෘත්තානුකරණං නාට්‍යම් කියලා තමයි එහි සඳහන් වෙන්නේ. දශරූපී ධනංජය පඬිතුමා තවත් විටෙක් කියනවා නාට්‍ය යනු අවස්ථා අනුකරණය කිරීමයි කියලා. අවස්ථාන් පෘථේර් නාට්‍යම් කියලා. හැබැයි ඇරිස්ටෝටල් තව තැනකදී කියනවා නාට්‍යයක් කියලා කියන්නේ කාර්යානුකරණයක් කියලා. කෝල්ට්‍රිච් කියන අපේ කවියා දාර්ශනිකයා අපිට මෙහෙම කියනවා. නාට්‍යයක් යනු ස්වාභාවිකත්වයේ පිටපතක් නොව අනුකරණයක් පමණි කියලා. ඇත්තටම දැන් මේ අවස්ථා හතර ගත්තොත් නාට්‍ය කියන්නේ ලෝකයාගේ පැවැත්ම වෙනුවෙන් ඒ පැවැත්ම අනුකරණය කිරීම. තව තැනකදී කියන්නේ අවස්ථා අනුකරණය කිරීම. තව තැනකදී කියනවා කාර්ය අනුකරණය කිරීම. තව තැනකදී කියනවා ස්වාභාවිකත්වයේ නොවේ අනුකරණයක් කියලා. ඉතින් පොදු සාධකයක් අපිට මෙතෙන්දී අහු වෙනවා. ඒක තමයි අනුකරණය. ඇත්තටම කිසියම් අනුකරණාත්මක අවස්ථා මතින් තමයි මේ නාට්‍ය කියන එක ගොඩ නැගින්නේ. ඒ නාට්‍ය ආංගික, වාචික, සාත්වික, ආහාරය කියන සතර අභිනය මාර්ගයෙන් කියවෙන කිසියම් ජීවන පුවතක් අන්තර්ගත කරපු රැඟුම් විශේෂයක් නාට්‍ය කියලා ප්‍රධාන වශයෙන් පෙන්වලා දෙන්න පුළුවන්. සතරවිධ අභිනයට අමතරව අර්ථයන්නද මේ නාට්‍යයට බැඳී පවතින මූලධර්මයක් වෙනවා. එහෙයින් නාට්‍ය ජීවිතයේ විශේෂයෙන්ම කිසියම් අර්ථවත් අත්දැකීමක් තුලින් සහෘදයාගේ භාවමය ක්ෂේත්‍රය කළඹවලා ඔහුගේ ප්‍රඥා ක්ෂේත්‍රයද පුළුල් කරන අපූර්ව වින්දනාත්මක කලාවක් ලෙසින් මේ නාට්‍ය කලාව හඳුන්වන්නට පුළුවන්. එවන් පෙර අපර දෙදික නාට්‍ය කලාව දිගු කාලයක් තිස්සේ අධ්‍යයනය කරලා ඉන් ලැබූ ඥානාලෝකයෙන් ප්‍රභාන්විත වෙලා ශක්්‍යතාවයේ මත ප්‍රේක්ෂකයාගේ බුද්ධේන්ද්‍රියන් හා භාවේන්ද්‍රියන් පෘතුල කිරීමෙහිලා ලාංකේය අසහාය නාට්‍යකරු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රය එතුමා විසින් රචනා කරන ලද පේමති ජාති සෝකෝ කියලා අපි හඳුන්වන්නේ ගීත නාටකය. කවුනලු රස බ්‍රහ්මා ස්වාදයට සරිය නිකෙලු සුවයකි රාග කිලුටින් මිදුණු ආල බැඳුමින් තොර වූ එවන් සැපතක් ඔබතුමා වැනි
දක්නට නොම වටී එය ලොයි සුවයක පිහිටලා නැති ලෝතුරා ආස්වාදයෙන් කිම පසක් විය මට නිසරු බව එනි මිරිඟුවකි එය පවස නොනිව විශේෂයෙන්ම ලයාන්විත කාව්‍යාත්මක ගීතවලින් පිරුණු මේ නාට්‍ය ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා විශේෂෙහි ගැඹුරු විවරණයක් දක්වමින් මනුෂ්‍ය సంతානයේ සංකීර්ණත්වයත් බාහිර බලවේග මනුෂ්‍ය සම්බන්ධතා විශේෂෙහි තීරණාත්මක ලෙස බලපාන ආකාරයත් විෂද කොට පාඨක ප්‍රජාවගේ බුද්ධිමය හා භාවමය ධාරිතාව පෘතුල කිරීමක් දකින්නට පුළුවන්. සාම්ප්‍රදායික යති දෘෂ්ටිය නිෂේධනය කරමින් සර්ව භෞමිකවෝද සර්වකාලිකවෝද ස්ත්‍රී පුරුෂ ප්‍රේමය විශ්ව සාධාරණීය කිරීම මේකෙන් අපිට දකින්න පුළුවන් වන අවස්ථාවක් වෙනවා. ඇත්තනම නාට්‍යයක් ගොඩනගෙන්නේ සාහිත්‍යයේ හරහා. සාහිත්‍යයේ මාධ්‍ය වූ කලේ භාෂාවයි. නිර්මාණාත්මක අත්දැකීම කුමක් වුණත් ඒක සහෘදයාගේ වින්දනීය අත්දැකීමක් බවට පත්වන්නේ බස්වහරේ උචිත අනුචිත භාවය අනුවයි. සාහිත්‍ය නිර්මාණයක් කියලා කියන්නේ භාෂාව මාධ්‍ය කොටගෙන කෙරෙන බුද්ධිමය වූද භාවමය වූද ක්‍රියාදාමයක් කියලා මම පෙර කිව්වා. නාට්‍යයේ අගය ප්‍රමාණය කරන්න නම් එහි උපයුක්ත බස්වහර ප්‍රධානම මිනුම් දඩුවක් වෙනවා. මේ ආකාරයට පේමති ජාති සෝකෝ නාට්‍යයේ සරච්චන්ද්‍රයන් බස හැසුරූ ආකාරය රසික විචාරක නොමද සම්භාවනාවට පාත්‍ර වුණා. භාෂාවේ භාවමය ගුණය ආරම්භයේ සිට අවසානය දක්වා එකලෙස පවත්වාගෙන යාමට සරච්චන්ද්‍රයන් ප්‍රකට කරන ප්‍රතිභාව විස්මය දනවන සුළුයි. පේමති ජාති සෝකෝ නාට්‍ය ගම්පල යුගයේ වැඩවිසූ දේවරක්කිත ජයබාහු ධර්මකීර්ති හෙවත් දෙවන ධර්මකීර්ති හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්මා ලංකාරයේ එන ස්වර්ණතිලකා කතාවස්තුව ඇසුරින් නිර්මිත වූ දෘශ්‍ය කාව්‍යය. සද්ධර්මා ලංකාරයේ ගොඩනැගෙන ස්වර්ණතිලකා කතාවස්තුවේහි ස්වර්ණතිලකා නිරූපණය කරන ආකාරයත් පේමති ජාති සෝකෝ නාට්‍යයෙහි ස්වර්ණතිලකා නිරූපණය කරන ආකාරයත් සහ මුලින්ම වෙනස්. ස්වර්ණතිලකා වස්තුවේ ස්වර්ණතිලකාවන් හඳුන්වා දෙන්නේ මාතුගාමයෝ නම් පවිටු සත්ව කෙනෙක. ස්ත්‍රිය කාමාසක්තය, පස්කම් සැපතට ආකරයකි, අසත් ගුණ පිණ්ඩයකි, ස්ත්‍රී වසඟයට පත් වූ ව්‍යසනයට පත්වෙති යනුවෙන්. පැරණි කතාවන්නේ ස්ත්‍රිය කෙරෙහි දැක් වූ පොදු ආකල්පය ඒ හා සමානයි. සද්ධර්මාලංකාරයේ ස්ත්‍රිය නිරන්තරයෙන්ම සැලකුවේ අසත්ගුණ පිණ්ඩයක් විදිහට. උත්තරෝලිය කතාවස්තුවේ දක්වනු ලැබෙන පැරණි ජාතක කතාවලියේ චුල්ලදනුද්දර ජාතකයේ පවා ස්ත්‍රියව සැලකුවේ ඒ විදිහට. ස්ත්‍රිය පවිටු සත්ව කෙනෙක්. ස්ත්‍රිය කාමාසක්තයි. පස්කම් සැපතර ආකරය, අසත්ගුණ පිණ්ඩය. ස්ත්‍රියට වසඟයට පත්වන අය ව්‍යසනයට පත්වෙනවායි කියලා. පුරුෂෝත්තමවාදී පසුතලයක යති දෘෂ්ටිය අනුව ස්ත්‍රිය දෙස ගතානුගතික දෘෂ්ටියෙන් බලා තියෙනවා කියලා අපිට පැහැදිලි වෙනවා. සද්ධර්මා ලංකාරයේ නිරූපිත ස්වර්ණතිලකා මේ ගතානුගතික චින්තනය මත නිරූපිත චරිතයක් වන අතර කතාව අවසානයේදී මෙන්න මෙහෙම සඳහන් වෙනවා. එබැවින් ස්ත්‍රීන්ගේ වසඟයට පැමිණියා වූ කාමී පුරුෂයෝ පරලොව විඳිනා අපාය දුක් තබා මෙම ජාති මෙසේ නොයෙක් වැසන විඳ මරණයටත් පැමිණෙන්නාහුමය. ස්ත්‍රීනම් පුරුෂයන් වංචා කරන හේයින් මායා රූපයක් වැනිය, ඇදහිලි නොකට හැකි හේයින් මිරිඟුදිය වැනිය, ශෝක රෝගය උපද්‍රවය යන මොවුන් උපදවන ආකරයක් වැනිය, පුරුෂයන්ට තද වූ බන්ධනයක් වැනිය, කාමී පුරුෂයන් බඳනා පිණිස මරහු විසින් මවන ලද තද මලපතක් වැනිය, වැලසින්නක් වසන ගුවාවක් වැනිය, මරහු වසන ලෙන්දොරක් වැනිය,
එබඳු ස්ත්‍රීන් කෙරෙහි යම් කිසි පුරුෂයෙක් විශ්වාස කරේ නම් හේතෙම මනුෂ්‍යයන් කෙරෙහි අද මෙයා නම් වේ වදාරන ලද්දේමයි. සද්ධර්මාලංකාරයේ ස්ත්‍රිය පිළිබඳ දක්වල තිබුණේ ඒ විදිහට. ඒ වුණාට අපි කතා කරන ඉදිරිවීර රංජිත සරච්චන්ද්‍රද සිල්වා නැමැති අසහාය නාට්‍යකරුවාගේ පේමතී ජාති සෝකෝ නාට්‍යයේ ප්‍රතිනිර්මාණය වන ස්වර්ණතිලකා කිසිදු දුර්ගුණ හෝ දුර්ලක්ෂණ වලින් තොර වූ යහපත් ලක්ෂණයන්ගෙන් සුපෝෂිත අහිංසක ලඳ බොළඳ ස්ත්‍රියක් වෙනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පබාවති මනමේ සිංහබාහු යන නාට්‍යයන්හි නිරූපිත ඒ චරිත පබාවතී චරිතය මනමේ කුමරිය හා සුප්පාදේවී චරිත කතුවරයා දැක්වූ දෘෂ්ටිය ඒවාට තේමාවන් වෙච්ච කුසජාතකය චුල්ලදනුදර ජාතකය සිංහබාහු පුරාවෘත්තයෙන් ඒවයින් වෙනස් වෙලා තියෙනවා. මෙහිද සිදුවෙලා තියෙන්නේ ඒ දේම. තමා විසින් අභිප්‍රේත නාට්‍යමය පණිවිඩය ප්‍රේක්ෂකයා අතට පත් කිරීමේදී ඊට උපස්තම්භක වන කොටස පමණක් තෝරා බේරාගෙන ඇති අන්දමත් සද්ධර්මාලංකාරයේ එම කතාව හා නාට්‍ය පිටපත පිරික්ෂා කිරීමේදී පැහැදිලි වන කාරණයක්. කොහොම නමුත් ස්වර්ණතිලකා පිළිබඳ අපි කතා කරනකොට ස්වර්ණතිලකා කියන්නේ කවුද කියලා අපි දැනගන්නට ඕන. ආදරණීය දරුවනේ, ඔබ විභාගයට ලියනකොට කිසියම් චරිතයක් පිළිබඳව ඒ චරිතය පිළිබඳ සියලු කාරණා අන්තර්ගත කරගන්න ඕන. ප්‍රධාන කාරණා කිහිපයකට මම ඒක බෙදලා දෙන්නම්. ඔයාලා මෙන්න මේ කාරණා ඔස්සේ ගෙල්ලා කරුණු ඒකරාශී කරගන්නවා නම් කාටවත් ලකුණු අඩු කරන්න හම්බෙන්නේ නැහැ. අපි අද කතා නායිකාව වෙන්නේ ස්වර්ණතිලකා. ස්වර්ණතිලකා යනු කවුද? ප්‍රධාන ප්‍රශ්නයක ස්වර්ණතිලකා යනු කවුද? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ස්වර්ණතිලකා කවුද? එයා කාගේ කවුද? එයාගේ ජීවදත්ත තොරතුරු එකකයක්. ඊළඟට අපි කතා කරන්න ඕන ස්වර්ණතිලකා අන් අය ගැන හිතන්නේ මොනවාද? ස්වර්ණතිලකා අනිත් අය ගැන හිතන්නේ මොන විදිහටද? තමන්ගේ ස්වාම්පුත්‍රයා පිළිබඳව, තමන්ගේ තාත්තා පිළිබඳව, තමා පිළිබඳව ස්වර්ණතිලකා අන් අය ගැන හිතන්නේ කෙසේද? ඊළඟ කාරණය තමයි අන් අය ස්වර්ණතිලකා පිළිබඳ හිතන්නේ කෙසේද? උද්දාල බමුණ ස්වර්ණතිලකා ගැන හිතන්නේ කොහොමද? පිංගල දප්පුල වගේ චරිත ශිෂ්‍යයන් ස්වර්ණතිලකා ගැන හිතන්නේ කොහොමද? මේ ආදී වශයෙන්. අනිත් කාරණය තමයි ස්වර්ණතිලකාගේ භූමිකා මොනවාද? එයා තමන්ගේ තාත්තා ඉදිරියේ ආදරණීය දියණියක්, තමන්ගේ ස්වාම්පුත්‍රයා ඉදිරියේ ආදරණීය යුතුයකම් මිටු කරන ආදරණීය බිරිඳක්. ඒ වගේ ස්වර්ණතිලකාගේ භූමිකා මොනවාද කියන ඒවා අපිට වැදගත් වෙනවා. ඇත්තටම කවුද මේ ස්වර්ණතිලකා? ස්වර්ණතිලකා කියන්නේ මේ නාට්‍යයේ වැඩිම පරිශ්‍රමයකින් යුක්තව නිරූපණය කරලා තියෙන චරිතය. නාට්‍යයේ ගැටුමේ තීරණාත්මක සාධකයේ වන්නේද මේ ස්වර්ණතිලකායි. ඇය ඊටමත් රූපවත් කාන්තාවක්. උත්තර මදුරාපුරයේ ජීවත් වෙලා රජුගේ උදහසට ලක් වෙලා පිටුවහල් කිරීමෙන් අනතුරුව පංච මදුරාපුරයට යෑමට සිදුවන කාන්තාවක්. පංච මදුරාපුරයට ගියයින් පස්සේ උද්දාල බමුණා හමු වෙලා එහිම ජීවත් වෙලා පංච මදුරාපුරයේ රජුගෙන් තමන්ගේ පියාට වීණාවාදක තනතුරක් ලැබීමෙන් පස්සේ තමන්ගේ පියාට උවටැන් කරමින් උපස්ථාන කරමින් ජීවත් වන අහිංසක ලඳ බොළඳ කාන්තාවක්. පසුව උද්දාල බමුණාගේ පාද පරිචාරිකාව වෙලා ආදරයෙන් ජීවත් වන චරිතයක්. මේ චරිතය පිළිබඳ විස්තර කරනකොට මෙන්න මේ කියපු ජීවදත්ත කොටස් ටික අතිශයින්ම වැදගත් වෙනවා. මෙහි එන ස්වර්ණතිලකා දුටුදනන්ගේ සිත් වශී කරවන සුළු රූප සම්පත්තියකින් යුක්ත වෙච්ච කාන්තාවක් වෙනවා. ඇය තමන්ගේ රූසපුව නිසා කිසි කලක උඩගු වෙච්ච කෙනෙක් නම් නෙවෙයි. චණ්ඩාල කුලයේ උපත ලබා තම පියාගේ වෘත්තිය වූ සංගීත ශිල්පියෙන් පියා හා එකට දිවිගෙවන කාන්තාවක්. ඇය කිසිදා ස්වාමියෙකු සරණ පාවා ගැනීමට හිතුවේ නැහැ. ස්වර්ණතිලකා හා ඇගේ පියා වූ ගන්ධබ සැඩොල් බමුණා, ගාන්ධාරයෙකු වෙච්ච සැඩොල් බමුණා පළමුවරට රංගාවතීර්ණය කරන්නේ
සූත්‍රධාරගේ හැඳින්වීම ආකාරය අනුව ඒ මෙන්න මෙහෙම. උත්තර මධුරාපුරයේ දඹදිව විසී ගදඹෙක් සැඩොල් කුලයක ඔහුට සිටියාදු කුමරියක් ඇගේ නම වීය සරණ තිලකා. ඉන්පසුව ගායකයන් විසින් ගායනා කරනු ලබන මේ ගීතයෙන් ඇගේ රූමත් වතෙහි ස්වභාවය හෙළිවෙනවා. සරණ තිලකාවිය ඇගේ නම ස්වර්ණ වර්ණය ඇගේ දේහය ස්වර්ණමාලා කලම සදිසිය සිහින් සිරුරෙන් නිකුත් රශ්මිය මෝහ කරවන දනන් චිත්තය වර්ණ ගන්ධ ස්පර්ශ ඇයුතු දුටු ඇසිල්ලෙන් රාග මොලවන ඇගේ නම විය ස්වර්ණ තිලකා. බලන්න ඇය කෙරෙහි විවරණය කරේ කොහොමද කියලා. උත්තර මధుරාපුරේ දඹදිව හිටපු වීණාවාදකයාගේ ගඳබෙක් සැඩොල් කුලයක කාන්තාවක්. එයාට හිටියා මේ ගාන්ධර්වයට හිටියා දියණියක්. ඇගේ නම තමයි ස්වර්ණ තිලකා කියලා හැඳින්වුවේ. ගායකයොත් පැහැදිලි කළ දෙනවා එක ස්වර්ණ තිලකා වීය ඇගේ නම ස්වර්ණ වර්ණ ඇගේ දේහය ඇගේ රන්වන් දේහය පිළිබඳ. ස්වර්ණ මාලා කලඹ සදිසිය සිහින් සිරුරෙන් නිකුත් රශ්මිය. සිහින් සිරුරෙන් ඒ තරම් ප්‍රියමනාප සිරුරෙන් නිකුත්වන රශ්මිය මෝහ කරවන දනන් චිත්තය වර්ණ ගන්ධ ස්පර්ශ ඈයුත්. එතකොට වර්ණයෙන් ගන්ධයෙන් සුවඳින් ඒ වර්ණයෙන් ස්පර්ශයෙන් ආදියෙන් යුක්ත ඇය දුටු ඇසිල්ලෙන් රාග මොලවන ඇගේ නම වීය ස්වර්ණ තිලකා. ඇය තමයි ස්වර්ණ තිලකා. රූමත් ස්ත්‍රියක වුවත් තමා ඒ කිසිවකින් මානයක් නොලද තමාට සිදු වූ බලවත් අසාධාරණය පිළිබඳව උද්දාල බමුණා ස්වර්ණ තිලකාගෙන් හා ඇගේ පියාගෙන් උත්තර මధుරාපුරේ තනතුරු සොයමින් තමන්ගේ රටට ඒමට හේතු විමසීමේදී මේ කරනු ලබන ප්‍රකාශයෙන් ඇගේ යථා ස්වභාවය මනවින් වටහා ගන්නට පුළුවන්. උද්දාල බමුණා මෙහෙම කියනවා. උත්තර මధుරාපුරයෙන් කුමටද තනතුරු සොයමින් මෙරට එන්නේ. දුක් බර පුවතකේ ඇදුරු තුම ගුණ නදන් මපියාට වූ ගැහැට අපමණය මානිසා ගත කළෙමු ජීවිතය වූ කලක් යහතිනා දිවි පෙවෙත රැක ගතිමු සංගීත ශිල්පයෙන් පෙර පුණ්‍ය කර්මයේ අවසානයෙන් නොහොත් කළ පාප කර්මයක් ඵල දෙන්ට උබෙවින් නිස්කාරණී ගොදුරු වී රාජ උදහසට යන්ට උනි මගට බැස ගම හැරා අසරණව. ස්වර්ණ තිලකාගේ ස්මරණය කිසියම් ශෝකී රිද්මයකින් ඉදිරිපත් කරනවා. දුප්පර පුවතක් ඇදුරු තුමනි මගේ පියාට සිදුවුණු ගැහැට අපමණයි මන් නිසා. ජීවිතේ රැකගත්තේ අපි සංගීත ශිල්පයෙන්.
පෙර කරන ලද පුණ්‍ය කර්මයක් නිසා සංගීත ශිල්පයෙන් අපිට ජීවිතේ රැක ගන්න පුළුවන් වුණා. ඒ පුණ්‍ය කර්මයේ අවසානයේ පෙර කරන ලද පාප කර්මයක් පළ දෙන්නට වෙලා තමයි රාජ උදහසට මට ලක් වෙන්නට සිදු වුණේ. ඇය තමා පිළිබඳව ප්‍රකාශ කරන්නේ කිසියම් ශෝකී රිද්මයකින්. මට මේ වෙලාවේ මතකට එන්නේ ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයාගේ කාව්‍යාත්මක බස්වහර රැඳුණු පැරණි විෂය නිර්දේශයට නිර්දේශිත වෙලා තිබුණු මළගියැත්තෝ නව කතාව. ඒක ආරම්භ වෙන්නේ මෙහෙම. මා මේ වෘත්තාන්තය ලියන්නට පටන් ගන්නේ ඒ කියවෙන්දේ සිදුවී අවුරුද්දක් පමණ ගත වූ පසුවය. මේ කාරණය කිසියම් කෙලවරකට පමුණුව අවසන් කළ යුතුය. එහෙත් සිදුවූ දේ නම් එවැනි කෙලවරකට පැමිණියේ නැත. ඒක ආරම්භ වෙන්නේ ශෝකී රිද්මයකින්. මේ ස්වර්ණතිලකා කතාවත්තේ ස්වර්ණතිලකා තමාගේ දුක්බර පුවත පැවසීමෙන්ම ඇගේ දුක්ඛිත භාවය, ඇගේ ශෝකී රිද්මය අපිට වැටහෙනවා. නිකරුණේ රාජ උදහසට ලක්වීමෙන් තමන්ට උත්තර මදුරාපුරයෙන් යෑමට සිදු වූ බව ස්වර්ණතිලකා විසින් උද්දාලට පැවසුනයින් පසු ස්වර්ණතිලකා හා ඇගේ පියා පංච මදුරාපුරේ රජවාසල වෙතට කැඳවගෙන ගිහිල්ලා ගාන්ධර්ව තනතුරක් ලබා දීමට උද්දාල බමුණා කටයුතු කරනවා. මේ සියලු කාරණා දැනගත්තයින් පසුව උද්දාල ස්වර්ණතිලකාගෙන් ආදරය ප්‍රාර්ථනා කරනවා. ඒ මෙහෙමයි. මැණික නම් මැණික වේ කිලිටු පස් යට තිබී ලැබුණමුත් මැණික නම් මැණික වේ අගය දත් නැනැතියෝ නොම හරිති කිසිලෙද. අරුම සුවඳින් නැහැය සනසන මොලොක් පහසින් සිරුර සතපන මෙසියල් මුත් කවරදේ වේය අංගන නම්. උද්දාල බමුණාට ස්වර්ණතිලකා ප්‍රියමනාප දසුනක් බවට පත්වෙනවා. මෙච්චර කාලයක් ස්ත්‍රීන් ප්‍රතික්ෂේප කරලා හිටපු උද්දාල බමුණා ස්වර්ණතිලකා කෙරෙහි බැඳෙනවා. උද්දාලගේ හැසිරීම් හමුවේ ස්වර්ණතිලකාගේ අදහස මෙන්න මේ ආකාරයි. තමන් හීන කුලේ ඉපදුණු සැඩොල් කාන්තාවක්. කිසිම සිප් සතරක් හදාරලා නෑ. මං මහ ලඳ බොළඳ කාන්තාවක්. මම කොහොමද මේ ශ්‍රේෂ්ඨ චරිතයට පාද පරිචාරිකාවක් වෙන්නේ? අනේ මම සැඩොල් කුලයේ කාන්තාවක්. ওই සැඩොල් කුලය කියන එක පිළිබඳවත් අපි දැනගෙන ඉන්නට ඕන. සැඩොල් කියන්නේ ඉස්සර පැවතිච්ච කුල ක්‍රමය අනුව චණ්ඩාල කියන කුලය. චණ්ඩාලී කියන කුලය. ඒගොල්ලෝ ගෙරිමස් කමින් කසල ශෝධක කටයුතු කරමින් ජීවත් වෙච්ච එහෙම කුලයක්. පෙර එහෙම කුල ක්‍රම 18ක් පිළිබඳව දක්වලා තියෙනවා. එහි මුල්ම කුල වෙන්නේ ක්ෂත්‍රීය වංශිකයෝ. ඒ කියන්නේ ගොවියෝ. රාජ කුලයේ ඉන්න අය තමයි මුල්ම කුලේ වෙන්නේ. ඔබට මම මේ කුල ටික කියාගෙන යන්නම්. එතකොට ඔබට දැනේවි චණ්ඩාල කුලයේ කොතනද ඉන්නේ කියලා. ගොවියෝ, පේසකාරයෝ, කඹුරෝ, වඩුවෝ, හන්නාලියෝ, රදව්, එම්බැට්ටයෝ, සොම්මාරයෝ, දුරාවෝ, කුම්භකාරයෝ, කරාවෝ, වැද්දෝ, බෙරවායෝ, හකුරෝ, හුන්නෝ, පන්නයෝ, යමන්නෝ, වැල්වඩුවෝ, ගහලයෝ, පදුවෝ, මාලාකාරයෝ, කින්නරයෝ, රොඩියෝ, ඔලියෝ, ඉන්ද්‍රජාලිකයෝ, චණ්ඩාලයෝ. එතකොට චණ්ඩාලයෝ කියන කුලය තියෙන්නේ මේ කුල වර්ග කිරීම අනුව අවසානයේදී. එහෙනම් එවැනි චණ්ඩාල කුලයේ කාන්තාවක් තමයි මේ පහත්ම කුලයේ කාන්තාවක් තමයි ස්වර්ණතිලකා කියලා කියන්නේ. ස්වර්ණතිලකා කිසිවිටක මේ මහා ශ්‍රේෂ්ඨ චරිතය තමාට පාද පරිචාරිකාව වෙන්නේ ඇයි යෝජනා කරයින් පස්සේ කොහොමද ඒක පිළිගන්නේ? ඇය වික්ෂිප්ත වෙනවා. නොවෙමි සම
ඔබ බිරිඳ තනතුරට ඇදුරිඳුනි මම සැඩොල් දුවක් වෙමි. හීන කුලයේ උපන් උභය කුල පරිශුද්ධ බමුණෙක්ය ඔබතුමා. ලෝ පසිඳු පඬිතුමෙකි ලත් නොමද කිත් යසස් සිප් නොදත් ලඳ බොළඳ කතකි මම. ස්වර්ණතිලකාගේ ප්‍රකාශය ඒ වගේ. මම ඔබතුමාගේ බිරිඳ තන්තුරට කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ. හීන කුලේ ඉපදුණු උභය කුල පරිශුද්ධ ඔබතුමා වගේ බමුණෙකුට, ඔබතුමා වගේ ලෝක ප්‍රසිද්ධ පඬිවරයෙකුට, ඔබතුමා වගේ කීර්තිය යසස රැඳුණු පඬිවරයෙකුට මම කොහොමද බිරිඳ වෙන්නේ? සිප්ඵලයේ උගන්වන ඔබතුමා වගේ කීර්තිදර ගුරුතුමෙකුට? අනේ මම ලඳ බොළඳ කාන්තාවක්. තවදුරටත් තමන්ගේ ප්‍රේමය විවිධාකාර අදහස් ඔස්සේ ඉදිරිපත් කරන උද්දාල බමුණාට ස්වර්ණතිලකා දෙන පිළිතුරු ඇය කෙරෙහි ඇති ගෞරවය විදහා දක්වන්නක් බවට පත්වෙනවා. විශේෂයෙන්ම උභය කුල පරිශුද්ධ බමුණෙකු වූ උද්දාලයන්ට තමාවැනි සැඩොල් ලියක් අඹුව කර ගැනීමට නුසුදුසු බව ඇගේ මතයයි. බ්‍රහ්මාස්වාදයට සරි කවිනලු රසදත් නිකලෙස් සැපත් විඳින්නා වූ උද්දාල ඇඳුරුතුමාට ඒ හෙලා නොදක්වන ලෙස වරක ඇය යදිනවා. ඇයද සංගීත ශිල්පයදත් තැනැත්තියක වීම, නාට්‍ය කාව්‍ය සංගීතාදීන් ලැබෙන ආස්වාදය බ්‍රහ්මාස්වාදයට සරියයි යනුවෙන් පැවසීමට මනා සාධකයක් වෙලා තියෙනවා. ස්වර්ණතිලකාට උත්තර මදුරාපුරයෙන් ලෑමට හේතු වෙච්ච කාරණය නාට්‍යෝචිත අවස්ථාවක් ලෙස සරච්චන්ද්‍රයන් මවන්නේ මෙන්න මෙහිම. අපේ දේශේ පංචමදුරා නමින් යුත් සැඩොල් නායක බමුණු දෙටුපුත් මා කෙරේ අනුරක්ත වූයේ. වස්ත්‍ර අභරණ මල් බුලත් තෑගි බෝගද මව්පියන් හට දෙමින් නිරතුරු සරණ ගන්නට. දකින විට ඒ බමුණා මා සිතෙහි හටගත්තේ පිළිකුලකි. එබඳු කෙනෙකු සමීපයෙහි සහවාසය දැරිය හැකිද? කාහට නම් සෙතක් වේද? ඊතෙමේ රැහැණි වී ගොස් රජුට කීමුසා බස් නොයක. ස්වර්ණතිලකා තොමු සරණ පාවා ගන්ට වංශවත් අය පතයි. සමකුලේ වන අපට අවමාන කරන්නේ. බස් නොදී විවාහෙට නරනිදු අදහමින් ඔහු වදන් උමතු වී කෝපයෙන් නොවිමසා තතු සියල්. නිරපූහ අප දිදෙන පංචමදුරාපුරෙන් කරනුවස් උවටහන් මපියාට අසරණ වූ. ආවෙමිය ඔහු කැටුව ස්වාමියකු සරණ පාවා ගන්ට මා සිතේ අදහසක් නොවේ කිසි. ස්වර්ණතිලකා දීර්ඝ ප්‍රකාශයකින් කියන්නේ තමන්ට එහෙම විවාහයක් කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. අපේ දේශේ පංච මදුරා කියලා කියන දේශේ සැඩොල් නායක බමුණගේ ජේෂ්ඨ පුත්‍රයා මට අනුරක්ත වුණා. මට ආදරේ ප්‍රකාශ කරා. ඔහු වස්ත්‍ර ආභරණ මල් බුලත් ආදිය ගෙනල්ලා දෙමව්පියන්ට දීලා මාව විවාහ කරගන්නට උත්සාහ කරනවා. අනේ ඔහු දකින්නකොට මට තියෙන පිළිකුලා. ඒ වගේ කෙනෙක් සමීපෙහි ඉන්න පුළුවන් වේද? ඒ තෙමේ කේන්ති ගිහිල්ලා රැහැණි වී ගොස් පමනාප වෙලා ගිහිල්ලා රජුට ඒ පිළිබඳව පැමිණිලි කරනවා. වංශවත් අයම
විවාහ කරගන්නට උත්සාහ කරගෙන කෙනෙක් තමයි ස්වර්ණතිලක. සමකුලේ අයට අවමාන කරන රජතුමනි. එහෙම කිව්වාම රජතුමා තවදුරටත් බස් හිතන්නේ නැතිවම මේ අය ඒ නගරයෙන් ඒ පුරයෙන් නිරපනවා. පංච මදුරාපුරයෙන් දෙදෙනාම නිරපනවා. ස්වර්ණතිලකාත් ස්වර්ණතිලකාගේ තාත්තාත්. ඒ දෙදෙනාම නිරපුවයින් පසුව යන්න එන්න තැනක් නැතිව ඔවුන් උත්තර මදුරාපුරය දෙසට යනවා. පේමති ජායති සෝකෝ නාට්‍යයෙහි ස්වර්ණතිලකා ප්‍රතිනිර්මාණය වන්නේ ඒ පුරාණෝක්තියට වඩා වෙනසකට බඳුන් කරවමින්. එහි අභියෝගය ජය ගැනීමේ අරමුණෙන් ස්වර්ණතිලකා පංච මදුරාපුරයට පැමිණීමේ පුවත සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. ඒ නිසා තමයි රාජ උදහසට ලක්වෙලා සිය රටින් නිරපූ බව දක්වලා තියෙන්නේ. කරුණුකාරණා එසේ වුවත් උද්දාල ඇදුරුතුමාගේ බලවත් ඇවිටිල්ල නිසා කොතෙක් ප්‍රතික්ෂේප කළත් අවසානයේදී ඇගේ මෘදු බව, ඇගේ සුමට බව හෙළි වෙනවා. ඒ නිසාවෙන් ඇය ඔහුගේ පාද පරිචාරිකාව වීමට, බිරිඳ බවට පත්වීමට කැමති වෙනවා. ස්වර්ණතිලකාගේ සිතෙහි උද්දාලයන් කෙරෙහි ඇය තුල පවතින්නේ ගෞරව සම්ප්‍රයුක්ත පිළිගැනීම, සෙනෙහස, ආදරය. ස්වර්ණතිලකාගේ චරිතය, ස්වර්ණතිලකා චරිතයට මහත් ආලෝකයක් ලැබෙන්නේ මෙන්න මේ සිද්ධි මාලාව මුල් කරගෙන. ස්වර්ණතිලකා කතාවස්තුවේ නම් මුල ඉඳන්ම රූපාලංකාරයෙන් මත්වෙච්ච කාමුක ගැහණියක් තමයි ස්වර්ණතිලකා. දෙවන ධර්මකීර්ති හිමියන් සද්ධර්මාලංකාරයේදී ස්වර්ණතිලකාව නිරූපණය කරේ එහෙම. ඔබට මතක ඇති ස්වර්ණතිලකා පිළිබඳව ඒ ස්ත්‍රිය පිළිබඳ කළ ප්‍රකාශය. මාතුගාමියෝ නම් පවිටු සත්ව කෙනෙක. ස්ත්‍රිය කාමාසක්තය. පස්කම් සැපතට ආකරයකි. අසත්ගුණ පිණ්ඩයකි. ස්ත්‍රී වසඟයට පත් වූවෝ ව්‍යසනයට පත්වෙති. එහෙමයි ස්ත්‍රියව හැඳුන්වුවේ. ස්වර්ණතිලකාද නිරූපණය වුණේ මේ කතාවස්තුවේදී සද්ධර්මාලංකාරයේදී ඒ විදිහට. ස්ත්‍රිය පිළිකුල් කරන ස්වරූපයක්. රජුගේ බස කියපු ආකාරයෙන්ම සිය පියත් එක්ක කැටුව ගලා රජතුමා ඒ වෙලාවේ අභියෝගයක් ලබා දෙනවා. හරි, මෙන්න මේ නුවර ඉන්නවා උද්දාල කියලා බමුණේ. නුඹ ගිහිල්ලා ඒ බමුණාව වසඟයට ගන්න පුළුවන් නම්, ඒ කතාවස්තුවේ වසඟයට ගන්න පුළුවන් නම් කියලා කියන අභියෝගයේ බාර කරන ස්වර්ණතිලකා තම පියාත් එක්ක ඒ නගරයෙන් පිටව යනවා. කතාවස්තුවේ සඳහන් වෙන්නේ ඒක මෙන්න මේ විදිහට. ඒතෙ පුල් අසා ස්වර්ණතිලකා තුමෝ මම ඉදින් සැබවින්ම ගැහැණියක් නම් ඒ උද්දාල බ්‍රාහ්මණයා එක්ව වාසය කෙරෙමි. ඊට සැකයක් නොසිතා ප්‍රපංචක් නොකොට කල් නොයවා උදාසන්හිම නික්මුණ මැනවයි සෙට දවස් යමී කීව. ඊට පස්සේ පංචමදුරාපුරයේදී උද්දාල බ්‍රාහ්මණයා දැක්කන් පස්සේ ස්වර්ණතිලකාගේ හැසිරීමත් ඇගේ කපටි කෛරාටික ස්වභාවය පෙන්눔 කරනවා. තමාගේ නිලුපුල් පෙති දෙකක් හා සමාන නිර්මල වූ සුනිල් නෙතින් ඔහු බලන්නේ. කොඳ කැකුළු මෙන් සුදු සිනිඳු දත් පෙළෙහි මනහර සුදු රැසින් භින්න වූ වර්ණ වූ අතිරක්ත අදර යුග්මය පොපි දෙවා මද මද සිනා පහල කෙරෙමින් උද්දාල බ්‍රාහ්මණයා මුහුණ බලා තමා පෙරවාගෙන උන් පලස මදක් පහකොට ශරීර ප්‍රභාවිදුවාලුව. මේ විදිහටයි ස්වර්ණතිලකා උද්දාල බ්‍රාහ්මණයාව වසඟයට පත් කරගන්නේ. ඒ පුරාණෝක්තියෙහි සඳහන් වන ස්වර්ණතිලකා පේමතේ ජායති සෝකෝ නාට්‍යයේ තනිකරම වෙනස් විදිහකට නිරූපණය කරලා තියෙනවා. සරච්චන්ද්‍රයන් එය නිරූපණය කරලා තියෙන ආකාරය විශිෂ්ටයි. මේ කෙරෙහි ගීතනාට්‍යකේ දක්වල් තියෙන උද්දාල බමුණා තමන් කෙරෙහි සෙනෙහස ඇති කෙනෙක් මේ මුළු ලෝකෙම නොමැති බව පවසනවා. ඔහුගේ බලවත් ඇවිටිල්ල හමුවේ ස්වර්ණතිලකාගේ හිත සසල වෙනවා. එයින් ඇගේ අවංක ප්‍රේමය ඔහුට ලැබෙනවා. ඒ පිළිබඳව ස්වර්ණතිලකා කතාවස්තුවට වඩා වෙනස් ආකාරයකින් පේමති ජායති සෝකෝ නාට්‍යයේ සඳහන් වෙනවා. උද්දාල බ්‍රාහ්මණයා මෙහෙමයි කියන්නේ.
මා කෙරේ සෙනෙහි ඇති කෙනෙක් නැත මුළු ලොවේ පාලු කතරකි මාහද නැත එහි සෙවණක් සිසිලගෙන දෙන දිය සීරාවක් නැත එහි හටගන්නේ බලන්න උද්දාල ශූන්‍යතාවයකින් වෙලිලා තමන්ගේ හදවත් කතරේ සැරිසරනකොට ස්වර්ණතිලකව පවසන්නේ ශිෂ්‍ය මානවකයෝ හිතසුව පතන බැති ප්‍රේමයෙන් බැතිසිතින් පුදන කල්යාණ මිතුරවන බැවින් හුදෙකලා විය නොහැකි බව ඊට උද්දාල දෙන පිළිතුරත් ප්‍රේමයේ සෙනෙහසේ ලෞකික බව අරුතයයි මේ අරුතයයි ධනිත වෙනවා. පසුව උද්දාලගේ බිරිඳ බවට පත්වුණයින් පසුව තමා ගෙවන්නේ සිහින ජීවිතයක්දැයි ඇය කල්පනා කරනවා. තමන් ලද වාසනා මහිමය සිත් අදහාගත නොහැකි සරණතිලකාගේ හැඟුම්හි පරිවර්තනයක් පේන්නේ ඇත්තේ නැහැ. තමා ගෙවන විවාහ ජීවිතය මිරිඟුවක්ද මායාවක්ද සිතන ඇය තමා උද්දාලගේ බිරිඳවීම කෙසේ වෙතත් මෙහෙකාරයක ලෙසින් හෝ කටයුතු කරන්න ලැබෙනවනං ඒක වාසනාවක් ලෙසයි ඇය හිතන්නේ. ඒ බව ඇය මෙන්න මෙහෙම දක්වලා තියෙනවා. සමීපේ ඔබතුමා වැනියූ පවර ගුණයයුත් කෙනෙකුගේ හිඳ දවස් නරිනට මිදිමෙහෙන් හෝ ලැබී ඇති වාසනා මහිමය සිහිනකින් දෝ විඳින්නේ මා සැබෑවක් යැයි සිතිය නොහැකිය. ස්වර්ණ තිලකාට සිදුවයේ කුමක්දයි වටහා ගන්නට බැහැ. මේ වගේ ශ්‍රේෂ්ඨ චරිතයක් ඉදිරියේ තමා බිරිඳක් බවට පත්වෙලා ඉන්නේ තමා මේ ගෙවන්නේ සිහිනයක් දැයි තමන්ට ප්‍රශ්නයක්. ඔබතුමා වැනි උතුම් ගුණයකින් යුක්ත කෙනෙක් ළඟ දවස් හරින්නට මිඩිමෙහෙන් හෝ ඒ කියන්නේ වැඩකාරියක ලෙසින් හෝ දවස් ගෙවන්නට ඇත්නම් අනේ මන් ලැබපු වාසනා මහිමේ කොයිතරම්ද ඒක සැබෑවක් දැයි සිටිය නොහැකි තරමට මං මේ ගෙවන්නේ සිහිනයක්ද ඇය වික්ෂිප්ත වෙච්ච ආකාරයයි මින් විවරණය කෙරෙන්නේ. ඉවෙන් මෙන් සිසුන්ගේ චර්යාවෙන් සහ හඳුනා ගැනීමට සංවේදී හදවතක් ඇති ඇය පසුව සමත් වෙනවා. මොදු මොලොක් තරුණ සිත සුළු දෙයකින් වුවත් කලකිරණ බැවින් ඔවුන් හට ශිල්ප දීමට නොපමාව යන්නේයි ඇය ආයෝජනා කරලා ඉන්නවා. සිසුහුරැස් වී සිටිති බලන් මා දෙස නිතර ඔරවා මා කෙරෙහි නම් නැත පහන් සිත උපදවාගෙන ඔවුන් කිසිවෙකු ස්වර්ණතිලකා කියන්නේ එහෙම. සිසු රැස්සලා ඉන්නවා බලනවා මා දෙස නිතර ඔරවා. ඒ කියන්නේ තමා කෙරෙහි වෛරයෙන්ුයි මේ බලන්නේ. සිසුන්ට සිත් සතර දීමට අද යනවා හෙට යනවා කියමින් උද්දාල බ්‍රාහ්මණයා ප්‍රේමයෙන් යුක්ත වෙලා කටයුතු කරනවා. ස්වර්ණතිලකාද එහිදී තමන්ගේ ස්වාම්පුත්‍රයා උද්දාල බ්‍රාහ්මණය අමතලා කියනවා මෙහෙම. අද යමි හෙට යමි ඔබතුමා කියනමුත් පිළින දුන් පරිදි මට නොයන්නේ සේවයට. උද්දාලයන්ගේ සිතිවිලි වෙනස්. එයින් උද්දාල ස්වර්ණතිලකාගෙන් ප්‍රශ්න කරන්නේ තමා අරුචි වෙලාද තියෙන්නේ. උද්දාල ඉන්නේ ප්‍රේමයෙන් මුසපත් වෙලා. උද්දාලට ස්වර්ණතිලකා කියන කාරණාව වටහා ගැනීමට නොහැකි වෙන තරම්. ඒ නිසා උද්දාල ස්වර්ණතිලකාගෙන් අහන්නේ වෙනත් ආකාරයකින්. ස්වර්ණතිලකා තමන්ගේ බිරිඳ
තමන් උද්දාලයන්ගේ බිරිඳ බවට පත්වෙලා ඉඳීම තමන්ට වික්ෂිප්ත වෙලා කියලා කියනකොට ඒ ගැන හිතන්නේ නැතිව උද්දාල අහනවා. උද්දාලට ප්‍රශ්නයක් පැන්නගෙනවා. උද්දාල හිතන්නේ වෙන විදිහකට. ස්වර්ණතිලකා ඇවිටිලි කරන්නේ මෙහෙම අද යමින් හෙට යමින් කියලා පොරොන්දු දෙමින් ඉන්න උද්දාල බමුණා ඇයි යන්නේ නැති කියලා අහනකොට උද්දාලයන් අහන්නේ ස්වර්ණතිලකාගෙන් මායවන්නට කැමතිද ඔබ නිරතුරු ඇවිටිලි කරන්නේ අරුචිද මා ඔබහට සාරමසක් නොයන තුරුම මාස 4ක් යන්නත් ඉස්සර වෙලා ඔබට මාව එපා වුණාද? එහෙමයි අහන්නේ. ස්වර්ණතිලකා ඒට පිළිතුරු දෙන්නේ නොකියනු මැන එවන් වදන් මුසාබසකි ඇදුරුතුමනි දිනෙන් දිනට වැඩෙනු විනා සෙනෙහස ඔබ කෙරෙහි උපන් අරුචි බව කෙලෙසද මා සිත තුල කිසි විට නගින්නේ. අනේ ඔබතුමා ගැන අරුචි බවක් කොහොමද ඇති වෙන්නේ? ඔබතුමා සමග ජීවත් වීමත් සතුටා. එහෙව් එකේ ඔබතුමා ගැන අරුචි බවක් කොහොමද දැනෙන්නේ? ස්වර්ණතිලකාගේ සිතෙහි උද්දාල කෙරෙහි වූ ප්‍රේමය දිනෙන් දිනම දලු ළමමින් වැඩෙන බව ඉන් නිරූපණය වෙනවා. එවිට උද්දාල මෙහෙම පවසනවා. කුමටද මා අමතන්නේ ඇදුරු තුම යන පදයෙන් නොවෙමිද මම ඔබේ සැමියා ඔබගෙන් පෙම්බසක් පතන. ඇයි මාව ඇදුරුතුමා කියලා අමතන්නේ? ඇයි මං ඔයාගේ ස්වාම්පුත්‍රයා නෙමෙයිද? එවිට ස්වර්ණතිලකා දෙන පිළිතුරෙන්ම පැහැදිලි ස්වර්ණතිලකා කියලා කියන්නේ අහිංසකම කාන්තාවක් කියන එක. ඇදුරුතුමා වන්න මගේ නුදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර ජීවිතයේ කිරි දුර්ගය නගින්නට අත් බැලක් දෙන්න මකට දෙන්න ගුරු උපදෙස් පියෝ වෙතත් මා ඔබගෙන් නිරන්තරව සිහියට එන සමීපයෙන් ඉවත් නොවී දුකටත් සැපටත් දෙකටම නොහරින හිතමිතුරෙකුසේ. මේ සරච්චන්ද්‍ර මහත්මයාගේ දෘෂ්ටිය පැහැදිලි වෙන්නේ මෙන්න මෙතෙන්දී. තමන්ගේ අදහසට ගරු කරමින් නැවත සේවය පිණිස යෑමට එකතු වන තම ස්වාමියාගේ සිත ප්‍රේමණීය ආකාරයෙන් සැනසීමට ඇය අමතක කරන්නේ නැහැ. පුරාණෝක්තියෙන් වෙන්නලා සෙනෙහබර බිරිඳක් බවට ස්වර්ණතිලකා පත් වෙනවා. ප්‍රේමය වූ කලී මනුෂ්‍ය චිත්ත සංතානයේ ආභ්‍යන්තරික ගති ලක්ෂණ විවරණය කරන්නා වෙච්ච විෂයක්. මනුෂ්‍ය සංතානයේ සංකීර්ණත්වයත් බාහිර බලවේග මනුෂ්‍ය සමන්තා විශෙහි තීරණාත්මක ලෙස බලපානන්දමත් විශද කරලා සුසංවාදී වූද සුසමාහිත වූද සුපුෂ්පිත ජීවිතයක් අරබයා පාඨක ප්‍රජාවගේ බුද්ධිමය හා භාවමය නිම්වලලු ප්‍රසාරණය කිරීම මේ නාට්‍ය රචනයේදී සරච්චන්ද්‍ර මහත්මයාගේ දෘෂ්ටිය වෙලා තිබෙන බව පැහැදිලි. මෙහිදී ස්වර්ණතිලකාගේ ප්‍රේමය හමුවේ ඒට සම්පූර්ණයෙන්ම නම්න වූ උද්දාල ආචාර්යතුමාගේ ආකල්පයන් ඉන්දුරාම වෙනස් වෙනවා. උද්දාල බමුණා ස්වර්ණතිලකාගේ ඇවිටිලි නිසා පළමු රාජසේවයට ගොස් දෙවනුව සිසුන් හමුවට යාමට පිළින දෙනවා. ප්‍රතිඥා දෙනවා. පොරොන්දු වෙනවා. එහෙයින් ඔහුට ඇයගෙන් මොහොතක් හෝ වෙන්වී සිටීම චිත්ත සන්තාපයක් බඳුයි. අප දෙදෙනාහට වියෝවන්නට සිදු නොවේද බෝ විගසින්. රාජසේවයට නැවතත් ගොස් සමායද රජිඳු යමි විගස සිප් සැලට
යලිත් සිසුන් වෙත එවිට අප දෙදෙනාට නොවන්නේද වියෝදුක. රාජසේවය කරන විට හෝ සිසුන් මැදහිඳ ශිල්ප දෙන කල හුදෙකලාව සිටිය හැකිද? පාළු බවක් නොම දැනේද ළඟ නැති විට මියු ලෙස මා. ප්‍රේමයෙන් මුසපත්තෝ උද්දාල බ්‍රාහ්මණයා ස්වර්ණතිලකා නැතුව ජීවත් වෙන්නට බැහැ කියන අර්ථයෙන් යුක්තව ඉන්නවා. ස්වර්ණතිලකා තුල වූයේ ඊටමත් සැලමුතු වූ ප්‍රේමයක්, අවංක ප්‍රේමයක්. ඇයට සිප්පතර නොම දුන්නත් එය ගෞරවාන්විත වුණා, භක්තිපූර්වක වුණා. ඒට ස්වර්ණතිලකා මෘදු වදනින් උද්දාලයන්ගේ සිත් සතන් සනසමින් පවසන්නේ මෙන්න මෙහෙම දෙයක්. මගේ හඳහන ඔබේ සිතින් මුළුමනින්ම ඉවත් නොකොට නිමවා ඔබ සතු කටයුතු පෙරලා එනු මැන නොලසා. සිසුන් තිදෙනෙක් නිතර හැසිරෙති පාසැලෙහි හා අවට පෙදෙසේ. ඔවුන් සිටිනා බැවින් පාළුවක් නොදැනේය හිමි සඳ. හැබැයි උද්දාලයොත් ඔවුන්ව විශ්වාස කරනවා. ඒ නිසා තමයි මේ වෙනස පිළිබඳව කිසියම් දාර්ශනික චින්තනාවක් පෙර ලබා දෙනවා අපිට. මේ අනුව ප්‍රේමයෙන් බැඳී සිටින්නට නම් ප්‍රේමය සියල්ල වසා සිටින බව බලවේගයක් ලෙසින් ඉස්මතුව පෙනුණත් අර සද්ධර්ම රත්නාවලිය කියන පටාචාරා වහන්දෑගේ කතාවස්තුවේ කියනවා වගේ කලපින් ඇත්තවුන්ට අවසරලත් අකුශලයාගේ වශයෙන් වන ආපාත් දක්වනු නිසා පටාචාරා වහන්දෑගේ කතාවස්තුව දැක්වුවාක් මෙන් අන්න ඒ වගේ කියනවා වගේ ස්වර්ණතිලකත් පෙර කරන ලද කුසලයක් සහ අකුසලයක් හේතුවෙන් මේ ආකාරයට ජීවිතය ගත කරන්න වෙනවා. ඇය කරන ලද අකුසලයේ හේතුවෙන් රුදුරු මරණයට ගොදුරු වන්නට ඇයට සිදු වෙනවා. උද්දාල බ්‍රාහ්මණයා ක්‍රියාත්මක වුණානම් ශිෂ්‍යයන් අතින් ස්වර්ණතිලකාව මැරුම් නොකන්නට තිබුණා. ස්වර්ණතිලකා මිය යන්නේ ශිෂ්‍ය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන්. ඒ මොළ ඇතාගේ පහර දීමෙන් ගායකයන්ගේ මුවට නංවා ඇති ගීතයෙන් ඇය ඇත් පහරකට ලක් වෙලා මොළ කැටි සිරුර සුණු විසුණු වෙලා පොළොවට වැළඳගෙන එලෙසම වැතිරලා උන් ආකාරය ස්වර්ණතිලකා නාට්‍යයේ පෙමති ජාති සෝකෝ නාට්‍යයේ මෙහෙම කියනවා. සැමදාම ලෝදහම එක ලෙසම පවතීද කිසි කලෙක නැතිවේද බිඳක්වත් එහි වෙනස. අවසරය දුටු ඇතරුවාවිත් මුල ඇතාරා පුවා එව්වේ. චකිත ලඳ දැක ඇතා කිපියේ මදක් නැවති බලා සිටියේ. උංචනාදය වරක් නාද කොට දුවගියේ ඇය වෙතට සැනිනා. ස්වර්ණ තිලකා සොඳින් නොසවා උඩ දමා එම හෙළුවේ. රුදුරු ලෙස ඇය මරා දැමුවේ. සුණු විසුණු කොට සිරුර මොළ කැටි සියු මැලි අත්පා පතිතව පොළවේ. පොළව වැළඳගෙන එලෙසම වැතිරේ. මහ පොළොවෙන් යදිනාසේ පිහිටක් සිත් පිත් නැති මිනිසාගෙන් ලැබුණු.
මේ විදිහට ස්වර්ණතිලකාව මේ යෑමේ පුවත පේමති ජාති සෝකෝ නාට්‍යයේ දක්වනවා. අද ගුවන් කාලයේ ඔබට ස්වර්ණතිලකා චරිතය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් ලබා දීලා තිබුණේ. කොහොම වුණත් මේ කාරණාව අහගෙන ඉන්නවනම් ස්වර්ණතිලකා පිළිබඳව කවරාකාර ප්‍රශ්නයක් ගොඩනගුවත් ඔබට ඉන් උත්තරය ලියන්නට පුළුවන් වේවි. සහෘදයාට මේ ස්වර්ණතිලකාව මියෑමේ හේතුව පිළිබඳව මධ්‍යස්ථව බලන්න තමයි සරච්චන්ද්‍ර මහත්මයා කටයුතු කළේ. විශේෂයෙන්ම ස්වර්ණතිලකාගේ අවසානය භාවාතිශය අන්දමින් නොදැක්ුවෙත් අන්නේ නිසා. එමෙන්ම ප්‍රේමය වෝකලී මනුෂ්‍ය සිතිවිලි ඔස්සේ ක්‍රියාත්මක වන සුන්දරත්වයකින් යුතු වූ මිනිසාගේ යටි ස්වභාවය විවරණය කරන්නක් වුවද මිනිස් සිතිවිලිවල සංකීර්ණත්වයත් බාහිර බලවේග මනුෂ්‍ය සමන්තා විශී තීරණාත්මක ලෙස බලපාන අන්දමත් දැක්වීමට මේ නාට්‍ය ප්‍රයෝජනයක් වෙනවා. නාට්‍යයේ මුඛ්‍ය හරය වන්නේත් ඒක. ඒ නිසා මේ සියුම් කල්පනා ශක්තිය උපයෝගී කරගනිමින් අපූර්ව භාෂා නිපුණත්වයකින් යුක්තව නාට්‍යයේ පසුබිම් සංගීතය හැරුණාම වෙනත් කිසිදු වේදිකා සැරසිලි හෝ පසුබිම් දර්ශන කිසිවක් නොමැතිව නාට්‍ය ධර්මයේ රංග ශෛලියකට අනුව නිර්මාණය වූ මේ ගීත නාටකය ප්‍රේක්ෂකයාට තිල්න කරන්නට සරච්චන්ද්‍රයන් සමත් වෙනවා. බටහිර ඔපෙරාවකට කතුවරයා විසින්ම සමාන කරන මෙම ගීත නාටකයේ පසුබිම් සංගීතය පවා අපූර්වාකාරයෙන් යෙදීමට හේතුවෙන් මනබදින නාට්‍යයක් බවට මේ නාට්‍ය පත් වෙනවා. ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ස්වර්ණතිලකා චරිතය කොයිතරම් ලද බොළඳ ස්ත්‍රියක සිව්මැලි ස්ත්‍රියක පිළිබඳ අපූර්ව විග්‍රහයක් අපිට පේමති ජායති සෝකෝ නාට්‍යයේ පිළිබඳ නාට්‍ය නරඹනකොට එය අධ්‍යයනය කරනකොට ලබන්නට පුළුවන්. අද දවසේ රුහුණු රේඩියෝ පාසලෙන් ඔබ දැනුවත් වෙන්න ඇති ස්වර්ණතිලකා කියන්නේ කවරාකාර චරිතයක්ද යන්න. මේ කරුණු ඒක රාශී කොටගෙන උසස් පෙළ විභාගයට ඔබට ඉතා හොඳින් මේ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ අවසන් වූයේ සිංහල පාඩම. අද සිංහල පාඩමෙන් ඔබ වෙත තොරතුරු ගෙනාවේ පේමතෝ ජායති සෝකෝ නම් නාට්‍ය මායදුරු එදිරිවීර සරච්චන්ද්‍රන්ගේ නිර්මාණයක්. ඉතින් එම නිර්මාණයේ ස්වර්ණතිලකා චරිතය ගැනයි අද දවසේ අපි කතා බහ කළේ. ඔබට මේ තොරතුරු බෙදා හදා දුන්නේ ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ උසස් පෙළ සිංහල විෂය භාර ආචාර්ය රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ජනාධිපති සම්මානලාභී ගත්කතුවර ප්‍රවීණ සිංහල දේශක ප්‍රබෝධ කහඳ ගමගේ මහතා. වැඩස්ථානයේ ගායනා සමන් නිශාකර ඩඩ්ලි එස් ජයවර්ධන සමග සඳරුවනි කුමාරසිංහගෙන්. ඇදුරු තුමා වන්න මගේ නුදුන් නමු ශිල්ප ශාස්ත්‍ර ජීවිතයේ ගිරිදුර්ගය නගින්ට අත් වැලක් දෙන්න. ඇදුරු තුමා වන්න මගේ නුදුන් නමු ශිල්ප ශාස්ත්‍ර ජීවිතයේ ගිරිදුර්ගය නගින්ට අත් වැලක් දෙන්න.